අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං පි සමනුපත්තාමි යේන අනුප්පන්නාවා කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නාවා කුසලා ධම්මා අභිවර්ධන්ති යතයිදං භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නා චේව කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච කුසලා ධම්මා අභිවර්ධන්ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මහත් කරුණාවෙන් දේශනා කොට වදාරන ලද ස්වාසුදාසත් ධර්මස්කන්ධයට ඇතුළත් අංගුත්තර නිකායේ ඒකක නිපාතයට ඇතුළත් වන සූත්‍ර පාඨයක් ධර්ම දේශනේ සඳහා දේශනා කරන්නට යෙදුනේ. වෙසක් පොහෝ දවසේ සමස්ත බෞද්ධ ලෝකයාගේම සාරාණීය උපෝසත දවස බැවින් ඒ දිනට චිත්ත සමාධිය පිළිබඳව ධර්මෝපදේශයක් ඉදිරිපත් කිරීම කාලෝචිත බැවින් සමාධියගත කුසාසිතක් ඇති කිරීමට උපකාර වන ධර්ම කවරේද යන මාතෘකාවෙන් මේ ධර්ම දේශනය අපි පටන් ගන්නවා. මාතෘකා කළ සූත්‍ර ධර්මයේ තේරුම මෙහිමයි. යේන අනුප්පන්නාවා කුසලා ධම්මා උප්පජ්ජන්ති යම් ධර්මයක් හේතු කොටගෙන නූපන්නා වූ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම උපදිද්ද උප්පන්නාවා කුසලා ධම්මා අභිවර්ධන්ති උපන්නා වූ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම වැඩෙද්ද යතේදම් භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ යම් මේ යෝනිසෝ මනසිකාරයක් වේද ඒහා සමාන අන්‍ය ධර්මයක් නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං පි සමුනුපස්සාමි ඒ යෝනිසෝ මනසිකාරේ හා සමාන අන් එකද ධර්මයක් මගේ සරුවක්ඥතා ඥාණයෙන් නොදකින්නෙමි. යෝනිසෝ භික්ඛවේ මනසිකාරෝතෝ මානෙනි යෝනිසෝ මනසිකාරයෙන් මනසිකාර කරන්නාට අනුප්පන්නා චේව කුසලා ධම්මා උප්පජ්ජන්ති නූපන්නා ඌද ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම උපදිති උප්පන්නා චේව කුසලා ධම්මා අභිවර්ධන්ති උපන්නා ඌද ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම ධ්‍යාන මාර්ගඵල අධිගමනයේ දක්වා වැඩෙති. මේ සූත්‍ර ධර්මයේ කෙටි තේරුමයි. යම් ධර්මයක් නිසා නූපන් කුසල් උපදිනවා නම් උපන් කුසල වැඩෙනවා නම් යෝනිසෝ මනසිකාරයේ තරම් නූපන් කුසල් උපදවන්නට උපන්න කුසල් වැඩෙන්නට හේතු වන අන් එකද ධර්මයක් නොමැත. යෝනිසෝ මනසිකාරය තැනැත්තාට නූපන්නා වූ කුසල ධර්ම උපදිනවා උපන්නා වූ කුසල ධර්ම අභිවර්ධනය වෙනවා වැඩෙනවා කියන එකයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම. දැන් අපි සලකා බලමු කුසල ධර්ම කියන්නේ මොනවද? යෝනිසෝ මනසිකාරී කියන්නේ කුමක්ද කියන වග. කුසල ධර්ම කියන්නේ අකුසල් නැසන චිත්තචෛතසික ධර්මයන්ට නමක්. කුස සංඛාතේ
පාපකේ අකුසලයේ ධම්මේ චලයන්ති කම්පෙන්ති විද්දන්තෙන්ති ති කුසලා කුස සංඛ්‍යාත වූ පාප ධර්මයන් චලනය කරන කම්පණය කරන විහෙත විද්වාංශනය කරන චිත්තචෛතසික ධර්ම සම්භාරයට කියනවා කුසල ධම්ම කියලා. කුස කියන්නේ අකුසල ධර්මයන්ට නමක්. කුස කියලා තනකොළ වර්ගයක් තියෙනවා. ඒ තනකොළ වර්ගයේ තනකොළයක් කොළේ අගසිත මුලට අත ඇද්දොත් එහෙම අත කැපෙනවා. කුසෝ යතා දුග්ගහිතෝ හත්තමේ වානු කන්තති. නොමනා කොට ගන්නාලද කුසතන කොළය අත කපනවා. ඒ වාගේ නොමනා කොට ගන්නාලද චිතේ අකුසල් සිත මෙලවත් පරලවත් විනාශ කරන බැවින් ඒකට කුස කියලා කියනවා. ඒ කුස සංඛ්‍යාත අකුසල ධර්ම, පාප ධර්ම චලනේ කම්පනේ විහෙත විද්වාංශනේ කරන්නේ කුසල. ඒවා තේනවා චිත්තෝත්පාද වශයෙන් 21ක්. කාමාවචර කුසල ධර්ම 8ක්. රූපාවචර කුසල ධර්ම 5ක්. අරූපාවචර කුසල ධර්ම 4ක්. මෙසේ ලෞකික කුසල ධර්ම 17ක්. ලෝකෝත්තර කුසල ධර්ම 4ක්. ඒ කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් මාර්ග 34යි ලෝකෝත්තර කුසල ධර්ම. මේ කුසල ධර්මයන් උපදින්නට හේතු ධර්ම තියෙනවා. ඒවා දියුණු කර ගැනීමට හේතු ධර්ම තියෙනවා. ඒ සම්බන්ධවයි මේ සූත්‍ර පාඨයෙන් උගන්වන්නේ. එයින් මුල් තැන ගන්නවා යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණට හුරුව කල්පනා කිරීම. මනසිකාරය කියා චෛතසික ධර්මයක් තියෙනවා අපේ සිතේ. මනසිකාරය. මේ මනසිකාරය සෑම සිතක හට ගන්නා චෛතසික හතෙන් එකක්. ඒවට කියනවා සරුව චිත්ත සාධාරණ චෛතසික. ඒවා හතක් තියෙනවා. සත්ත, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාරය. එයින් මේ මනසිකාරයට කියනවා ආරම්මන ප්‍රතිපාදක කියලා. වචනේ මතක තියාගන්න පුළුවන් නම් වටිනවා. ආරම්මන ප්‍රතිපාදක කියන්නේ සිතට අරමුණු යොමු කරනවා. මේ මානසිකාරී ඡායසිකයෙන් තමයි සිතට අරමුණු යොමු කරන්නේ. ඒ නිසා ඒකට කියනවා ආරම්මන ප්‍රතිපාදක. තව තියෙනවා දෙකක්. වීති ප්‍රතිපාදක, ඥාන ප්‍රතිපාදක කියලා දෙකක්. වීති ප්‍රතිපාදක කියන්නේ සිත. ඒ කියන්නේ පංචද්වාරා වර්ජන නැමැති සිත චිත්ත වීතියක් පටන් ගැනීමට උපකාර වෙනවා. භවංග වශයෙන් තියෙන සිත් පරම්පරාව භවංගෙන් අවදි වෙච්ච ගමම්ම පහළවන්නේ පංචද්වාරා වර්ජන සිතයි. ඒ කියන්නේ මේ දොරටු පහට අයිති අරමුණක් හැපුණා නම් ඒ සිතින් ඊළඟට වීති සිතක් පහළ වෙනවා. වීති පේලියක් පහළ වෙනවා. චක්කුද්්වාරික වීති, සෝතද්්වාරික වීති, ගානද්්වාරික වීති, කායද්්වාරික වීති, මේ කියලා පංචද්වාරික වීති හටගන්නේ ආරම්භ වෙන්නේ පංචද්වාරා වර්ජන සිතින්. ඒකට කියනවා වීති ප්‍රතිපාදක. ඊළඟට තියෙනවා ජවන ප්‍රතිපාදක කියලා තව සිතක්. ජවන ප්‍රතිපාදක. ඒ කියන්නේ ඒ සිතක් පහළ වුණ ගමන් ජවන් තෙලක් යනවාමයි. ඒක පංචද්වාරා වර්ජන චිත්ත පහළ වෙච්ච වීතියක නම් යන්නේ පංචද්වාරික චිත්ත වීතියක නම් වොත්තපන කියන සිතයි. මනෝද්වාරික චිත්ත වීතියක නම් මනෝද්වාරා වර්ජන සිතයි. ඒ දෙක සමාන ගතිකයි. ඒ දෙක අනුව තමයි ජවන් පෙළක් පහළවන්නේ. ඒ නිසා ඒකට කියනවා ජවන ප්‍රතිපාදක. දැන් කරුණු තුනක් කියවුණානේ. ආරම්මන ප්‍රතිපාදක මනසිකාර ඡායසිකයයි. වීති ප්‍රතිපාදක පංචද්වාරා වර්ජන සිතයි. ඥාන ප්‍රතිපාදක මනෝද්වාරා වර්ජන සිත සහ වොත්තපන සිතයි. දැන් මෙතෙන්දී යෝනිසෝ මනසිකාරය කියන උතුම් අවස්ථාව අපි සිත පුරුදු කර තැබීමයි. සිත කුසල් පැත්තට පුරුදු කර තැබීම තමයි යෝනිසෝ මනසිකාරය. අපේ සිත කුසල් සිත බවට පුරුදු කරලා තිබුණා නම් අපට පංචද්වාරික චිත්ත වීතියකදී ජවන ප්‍රතිපාදක කියන වොත්තපන සිත අපේ සිත හරවන්නේ කුසල ජවම් පෙළකටයි. අයෝනිසෝ මනසිකාරේ පුරුදු වී තිබුණා නම් තමයි
අකුසල පැත්තට අකුසල ජවන් පැත්තට මේ වොත්තපන හිත යොමු කරන්නේ. මනෝද්වාරා වර්ජනයත් එහෙමයි. අපේ සිත නිතර නිතර නුවණට හුරුව පුරුදු කරලා තිබුණා නම් එයින් මනෝද්වාරා වර්ජන සිත පහළ වුණාම මනෝද්වාරික ජවන් වීති පහළවන්නේ කුසල ජවන් වශයෙන්ුයි. මනෝද්වාරික ජවන් වීති කුසල ජවන් වශයෙන් හසුරවන්නේ යොමු කරන්නේ මනෝද්වාරා වර්ජන සිත. එතකොට මෙන්න මේ දොරටු දෙකක් වාගේ. කුසල පැත්තට හරවනවා අකුසල පැත්තට හරවනවා. වොත්තපන සිත සහ මනෝද්වාරා වර්ජන සිත. එතකොට මේ සිත් දෙක කුසල පැත්තට හරවන්න පුරුදු කරවා තැබීමේ නුවණ තමයි මෙන්න මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ කියන්නේ නුවණට හුරුව. මනසිකාරෝ කියන්නේ කල්පනා කිරීම, මෙනෙහි කිරීම. දැන් අපි සලකා බලමු අපේ ඇසට, කනට, නැහැට, දිවට, කයට, හිතට ලැබෙන අරමුණු. ඉෂ්ඨ අරමුණු වෙන්න පුළුවන්, අනිෂ්ඨ අරමුණු වෙන්න පුළුවන්. ඉෂ්ඨ කියන්නේ තමන් ප්‍රියමනාප වන. අනිෂ්ඨ කියන්නේ අප්‍රියමනාප වන දේවල්. එතකොට ප්‍රියමනාප අරමුණේදී බොහෝ සෙයින් ඇලීම හටගන්නේ. අප්‍රියමනාප අරමුණේදී ගැටීම හටගන්නවා. ඇලීම ගැටීම. ඇලීම කියන්නේ ලෝභය, ගැටීම කියන්නේ දෝෂය. මේ දෙකෙන් තමන්ගේ හිත වෙන් කර ගැනීමට, එයින් ඉවත් කර ගැනීමට යෝනිසෝ මනසිකාර්ය අත්‍යවශ්‍යයි. බෝධිසත්ව චරිතයක් මම කෙටියෙන් කියනවා. මහා බෝසතාණන් වහන්සේ ඒක රාජ නමින් බොහෝම දසරා ධර්මයෙන් රාජ්‍ය කළ රජ කෙනෙක් හිටියා. ප්‍රදේශ රාජ්‍යය. ඒ රටේ රජුරුවන්ගේ හිටිය අමාත්‍යෝ 1000. මේ 1000කම ඒ හා සමානයි. රජුරුවන් බොහෝම ධාර්මිකයි, අමාත්‍ය මණ්ඩලයත් ධාර්මිකයි. එනිසාම ප්‍රදේශ භාර නිලධාරීන් ධාර්මිකයි. එනිසා රටවැසියෝ අතිශයින් ධාර්මිකයි. මුළුම රට ඉතාමත්ම ශාස්ත්‍රීය රටක් වුණා, සාමග්‍රී රටක් වුණා, සාමයෙන් යුක්ත රටක් වුණා මේ රජුරුවන්ගේ ප්‍රතිපත්තිය නිසා. රජුරෝ බොහෝම කාරුණිකයි. තමන්ගේ රටවැසියන්ට කතා කරන්නේ දරුවන්ට වාගේ. තමන්ගේ වැඩිහිටියන්ට, දෙමව්පියන්ට වාගේ කතා කරන්නේ තමන්ගේ රටේ වැඩිහිටියන්ට. ඉතින් මේ රජුරුවන්ගේ කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව මුළු මහත් රටේ පැතිරිච්ච නිසා මුළු ජනතාවම සාමග්‍රියෙන් යුක්තයි, සාමයෙන් යුක්තයි. කොතනකවත් නැහැ ඔවුනුවන් අතර අසමගිකමක් නැහැ. එක පවුලේ දරු පිරිසක් වාගේ තමගෙන් මේ රටේ ජනතාව විසුවා. ඔය අතර හැබැයි එකම එක දුෂ්ට පුජ්‍යලයේ සාමන්ත රටකට ගිහිල්ලා බොරු පැමිණිල්ලක් කරලා ඒ රජතුමා කුළු ගන්වලා නැත්නම් උනන්දු කරවලා සේනාව පිරිවරාගෙන ඇවිල්ලා මේ ඒකරාජ රජතුමාගේ රට වැටළුවා. රාජ්‍ය දෙන්න නැත්නම් යුද්ධය දෙන්න කියලා. ඒ අතර අමාත්‍ය මණ්ඩලය කිව්වා අපට අවසර දෙන්න යුද්ධ කරන්න කියලා. ඒකරාජ රජතුමා කිව්වා දරුවෙනි, රටක් වෙනුවෙන් මනුෂ්‍ය ඝාතනය කිරීමට මම අනුමත කරන්නේ නැහැ. කැමති කෙනෙක් කැමැත්තක් කරගනීවා කියලා ධර්ම සාකච්ඡා කරමින් හිටියා. ඒ වෙනකොට චතුරු රජතුමායි සේනාවත් ඇවිල්ලා මේ අමාත්‍ය මණ්ඩලය සහ රජතුමා ජීවග්‍රාහයෙන් අල්වගත්තා. ඒ වෙනකොට මේ ඒකරාජ රජතුමා යෝනිසෝ මනසිකාරය හොඳින් පුරුදු කරලා තිබුණේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ ලාභ අලාභ දෙකේදී, යත අයත දෙකේදී, නිന്ദා ප්‍රශංසා දෙකේදී, දුක සැප දෙකේදී තමව පිහිටීමට හිත පුරුදු කළ තිබුණා. ඒ නිසා මේ විරුද්ධ රජතුමාගේ රාජපුරුෂයන් ඇවිල්ලා අල්වා ගන්න කොට, වද දෙන කොටත් මෛත්‍රී භාවනාම කළා. අන යෝනිසෝ මනසිකාරයේ පුරුදු කිරීමේ වැදගත්කම. ඊළඟට අර විරුද්ධ රජුරුවන්ගේ අනපරිද්දෙන් මේ අහිංසක ධාර්මික ඒකරාජ රජතුමා සික්කාවක දමා බාල්කේ එල්ලුවා. කකුල් දෙකෙන් එල්ලුවා. හිස යට කුරු කර. ඒ හැම විටම ඒකරාජ රජතුමා මෛත්‍රී වැඩුවා. මේ මෛත්‍රී වැඩිම නිසා මොකද වුනේ? රජුරුවන්ගේ හිතේ මේ එල්ලීගෙනත් සමාධිගත වුණා. සමාධිගත වුණා. ඉස්සෙල්ලා මෛත්‍රී උපචාර සමාධිය ලැබුණා. ඊළඟට මෛත්‍රී ධ්‍යාන සමාධිය ලැබුණා. ඊළඟට රජුරවන්ට පුළුවන් වුණා කසින නිමිති අරමුණු කරන්න. කසින නිමිති අරමුණු කිරීම නිසා
හේරණ ධ්‍යාන ලැබුණා. අෂ්ඨ සමාපatti ලැබුණා. අභිඥා ලැබුණා. බලන්නේ එල්ලීගෙන යෝනිසෝ මනසිකාරයෙන් තමා ප්‍රයෝජන ගත හැටි. මේ දුකටපත් වූ වේලාව මොනතරම් චිත්ත පීඩාවක් වෙන්න ඕනේද? ඒ කිසිම චිත්ත පීඩාවක් නැතුව චිතේ ධ්‍යාන සමාධි සමාපatti උපදවා ගන්න තරමට චිත දියුණු කර ගන්න පුළුවන් උනේ යෝනිසෝ මනසිකාරය නිසා. ඊළඟට මේ රජුරුවන්ගේ ඒ ධ්‍යාන බලය නිසා අර බැඳුන් සිඳුණා. ආහසේ බද්ද පරයන්තෙන් වාඩි වුණා. අර රාජපුරුෂයන් මේක දැකලා විරුද්ධ රජුරුවන්ගෙන් කිව්වා. ඒ රජුරෝ වේගෙන් ඇවිල්ලා වැඳ වැටුණා. සමුන්නාන්තයේගේ ගුණ මහිමය මට තේරුම් ගන්න බැරි වුණා. මට සමාවනු මැනව මා කළ මේ අපරාධයට සමාවනු මැනව මේ සිංහාසනෙට වඩිනු මැනව කියලා ආරාධනා කළා. ඒ වෙලාවේදී ඒකරාජ රජතුමා අහසේ බද්ද පරයන්තෙන් වාඩි වී ඉඳගෙන අනුශාසනාවක් කළා. මහරජතුමනි, මම දැන් මිනිස්යන් රාජ්‍ය කරන සිංහාසනයට වඩා උතුම් සිංහාසනයකට වාඩිලා ඉන්නේ. මේක දිව්‍ය ආසනයක්. මේක බ්‍රහ්ම ආසනයක්. එනිසා මම ආයේ නැවත සිංහාසනේ වාඩි වෙන්නේ නැහැ. මාතේම මේ රට ධාර්මිකව රජ කරන්න. සමුනුත් නිතිපන්සීල් රකින්න, පොහොයාට සීල් රකින්න, මෛත්‍රී වඩන්න, කරුණා වඩන්න, ප්‍රතිපත්ති වඩන්න, අප්‍රමාද වෙන්න කියලා අනුශාසනා කරමින් ඒ විරුද්ධ රජතුමාගේ දෙනෙත් කඳුලෙන් තෙමෙද්දී හැම දෙනා බලා සිටිද්දී විස්මයටපත් වෙද්දී ඒ මහෝත්තමයන් වහන්සේ අහසින් වැඩියා විවේකයේ සඳහා හිමුවත් දෙකට. මේ බලන්න අලාභයක්, අයසක්, නින්දාවක්, දුකක්, පීඩාවක් ඇති වෙච්ච තැනදී පවා යෝනිසෝ මනසිකාරයෙන් චිත්ත සමාධි උපදවා ගත හැකිනේ. මොනතරම් පුදුමද මේවා. ලොවට දේශනා කළේ වෙන ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නෙමෙයි, ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දැන් අපි සලකා බලමු මේ යෝනිසෝ මනසිකාරයේ නිසා මොනතරම් දුරට චිත්ත සමාධියක් උපදවා ගන්න පුළුවන්ද? සමාධිය කියන මේ වචනය හැදලා තියෙන්නේ මෙහෙමයි. සං උපසර්ග පූර්ව, ආ උපසර්ග පූර්ව, ධාරණී කියන මේ ධාතුවෙන් තමයි සමාධි කියන වචනේ හැදලා තියෙන්නේ. ඒක නියම තේරුම උතුම් ලෙස පිහිටුවාගත් චිත්ත ඒකාග්‍රතාවයි. සමාධිය කියන එකෙන් උතුම් ලෙස පිහිටුවාගත් චිත්ත ඒකාග්‍රතාවට කියනවා සමාධි. තවත් ඒක සම්මා සමාධි කියලාත් විශේෂණ කරනවා මාර්ගාංගවලදී. මේ සමාධිය තියෙනවා පරිකර්ම සමාධි, උපචාර සමාධි, අර්පණ සමාධි කියලා අවස්ථා තුනක්. පරිකර්ම සමාධිය, උපචාර සමාධිය දෙක කාමාවචර චිතේ ඇති වෙන සමාධියක්. කාමාවචර කුසල චිත තියෙනවානේ 8ක්. ඒ කාමාවචර කුසල චිතේ ඇති වෙන සමාධිය පරිකර්ම සමාධිය, උපචාර සමාධිය කියලා දෙකට බෙදෙනවා. අර්පණ සමාධිය මහග්ගත ලෝකෝත්තර වශයෙන් දෙකට බෙදෙනවා. අර්පණ සමාධි කියන තැන රූපාචර ධ්‍යාන සමාපatti 4ක් සංකේතයෙන් කියනවා. ප්‍රථම ධ්‍යානය, ද්විතිය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය. එතන ප්‍රථම ධ්‍යානය කිව්වේ අංග 5කින් යුක්ත වූ චිත්ත ඒකාග්‍රතාවයි. විතරක, විචාර, ප්‍රීති, සුඛ ඒකාග්‍රතාංග 5න් යුක්ත ඇති සමාධියට කියනවා ප්‍රථම ධ්‍යාන සමාධිය. ද්විතිය ධ්‍යාන සමාධිය කියන්නේ ප්‍රීති, සුඛ ඒකාග්‍රතා අංග 3ක් තියෙන ධ්‍යානයයි. තෘතිය ධ්‍යාන සමාධිය කියන්නේ සුඛ ඒකාග්‍රතා කියන අංග 2කින් යුක්ත සමාධියයි. චතුර්ථ ධ්‍යානය කියන්නේ උපේක්ඛා ඒකාග්‍රතා කියන අංග 2කින් යුක්ත සමාධියයි. එතකොට මේ ධ්‍යානාංග බෙහෙදෙනුයි සමාධිය රූපාචර සමාධි කුසාසිත 4ක් උනේ. අරූපාචර කුසාසිතද සමාධි වශයෙන් 4කට බෙදෙනවා. ආකාසානං ඡායතන සමාධිය, සමාපත්තිය, විඥානං සමාපත්තිය, ආකින්චඤ්ඤායතන සමාපත්තිය, නේම සංඥා නා සංඥායතන සමාපත්තිය. මෙන්න මේ කියන 4 අරූපාවචර සමාධි කුසාසිතක්. මේ අටට කියන අෂ්ඨ සමාපatti කියලා. රූපාචර සමාපatti 4යි, අරූපාචර සමාපatti 4යි, අෂ්ඨ සමාපatti. ඊට මුලින් කාමාචර සමාධි තිබෙන්නේ 2යිනේ. පරිකර්ම සමාධි, උපචාර සමාධි. එතකොට මෙන්න මේ සමාපatti 8
සමාධිගත කුසල් සිත් හැටියට හඳුන්වනවා. ලෝකෝත්තර සමාධි වශයෙන් ගැනෙන්නේ සෝවාන් මාර්ග සිතේ සමාධිය, සකෘදාගාමි මාර්ග සිතේ සමාධිය, අනාගාමි මාර්ග සිතේ සමාධිය, අරහත් මාර්ග සිතේ සමාධිය. ඒකට විශේෂ නමක් තියෙනවා ආනන්තරික සමාධි කියලා. ආනන්තරික සමාධි. ඒ කියන්නේ තමාගේ පැවැත්මට අනතුරුවම විපාක දෙනවා. සෝවාන් මාර්ග සිතක් යම් චිත්තක්ෂණයකදී පහළ වුණේ එහි තියෙන සමාධිය ඊළඟ සිත සෝවාන් ඵල සිතක් බවට පමුණුවනවා. සකදාගාමි මාර්ග සිත යම් චිත්තක්ෂණයක්ද ඊළඟ චිත්තක්ෂණය සකදාගාමි ඵලය ලබා දෙනවා. අනාගාමි ඵල මාර්ග සිත යම් චිත්තක්ෂණයකදීද ඊළඟ චිත්තක්ෂණයේදී අනාගාමි ඵලය ලබා දෙනවා. අරහත් මාර්ග සිත යම් චිත්තක්ෂණයකදීද ඊළඟටම අරිහත් ඵලය ගෙන දෙනවා. චිත්තක්ෂණයකින්වත් අතරක් නැහැ. සමාධිස්ථාන පුළුවන් මාර්ගය ලබා මාස ගණන් සති ගණන් ගිහිල්ලා තමයි ඵලය ලැබෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. මේක තානන්තරික සමාධි කියන්නේ ඒකයි. මාර්ග සිතට අනුතුරුවම ඵලයගෙන දෙනවා. එනිසා ඒක ආනන්තරික සමාධි කියන ඒ සමාධි සිත. දැන් එතකොට අපි සලකා බලමු බුදුරජාණන් වහන්සේ චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේදී දේශනා කොට වදාලා මාගේ ශ්‍රාවකයෝ ආයුෂයෙන් වැඩෙත්වා, වර්ණයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, භෝගයෙන් වැඩෙත්වා, බලයෙන් වැඩෙත්වා කියලා. එතන ආයුෂ කියලා සඳහන් කළේ මෙන්න මේ සමාධි සමාපatti උපදවා ගැනීම සඳහා වඩන ඉරිදිපාද හතරයි. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන හතර ඉරිදිපාද හතර. මේ හතර යම් සිතක දියුණු කරගත්තා නම් ඔහුට පුළුවන්කම තියෙනවා දීර්ඝාස විඳින්න. ඒ කියන්නේ සමාපatti බලය දියුණු කරගන්න පුළුවන්. ඒ දීර්ඝාසෙන් විඳිනවා කියන තැන නිවන දක්වාම දියුණු වීමට හේතු වෙන පමණක් නෙමෙයි. නිවන් දැක්කාම වෙනස් වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ නැවත උත්පාද ප්‍රතිභංග අවස්ථාවක් නැහැනේ. ඒක නිසා දීර්ඝාස හැටියට හඳුන්වනවා. ඒ නිසා මෙලව දීර්ඝාස විඳින්නත්, පරලොව සුගතිවල දීර්ඝාස විඳින්නත්, සදාකාලික දීර්ඝාස වෙන අමා මහ නිවන ලබන්නත් ඉරිදිපාද හතර වඩත්වා කියලා අනුශාසනා කළා. මාගේ ශ්‍රාවකෝ වර්ණයෙන් වැඩෙත්වා කියන තැන වර්ණයේ හැටියට උගන්වලා වදාළේ සීල සම්පදායයි. සීල සම්පත්තිය ඇති සීලවන්තයා ශරීර වර්ණයෙන්ුත් වර්ණවන්ත වෙනවා. ගුණ වර්ණයෙන්ුත් වර්ණවන්ත වෙනවා. මෙලවත් රූප සම්පන්න වෙනවා, පරලොව රූප සම්පන්න වෙනවා. ඒ වගේම නිවන් දැකීමෙන් තමා අතිශයින්ම ගුණ වර්ණාවට ලක් වෙනවා. මාගේ ශ්‍රාවකව සැපයෙන් වැඩෙත්වා කියලා දේශනා කළේ මේ ඉඳුරම් පිනවන සැපයක් ගැන නෙමෙයි. ධ්‍යාන සැපය. මේ මුලින් සඳහන් කරන අෂ්ඨ සමාපatti නමින් ගැනෙන ධ්‍යාන සැපය. මේ සැපය ලැබීම නිරාමිතයි. ඒ නිරාමිත සැපය මගේ ශ්‍රාවකෝ ලබත්වා කියන එකයි සැපයෙන් වැඩෙත්වා. භෝගයෙන් වැඩෙත්වා කියලා සඳහන් කළේ මේ ධන දාන්නේ ගැන නෙමෙයි. උපනෝපන්තන අවශ්‍ය සම්පත් ලැබෙන්න හේතු වෙනවා ධර්මතා හතරක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේ හතර යම් තාක් අපේ සිතේ වැඩුණා නම් උපනෝපන්තන ප්‍රියමනාප දෙමෝපියෝ, ප්‍රේමනාප සහෝදර සහෝදරියෝ, ප්‍රේමනාප නෑදෑයෝ, ප්‍රේමනාප දූ දරුවෝ, ප්‍රේමනාප සේවක සේවිකාවෝ අවශ්‍ය සම්පත් ඒ තැනට පිරී ඉතිරි ලැබෙනවා. ඒ මොකද මේ සතර බඹ විවරණ වැඩිවීමෙන් ලෝවැස් ජනතාවට තමන් ප්‍රියමනාප වෙන නිසායි. එනිසා භෝග සම්පත්තිය නමින් සතර බඹ විහරණ දේශනා කළා. ඊළඟට බලය නමින් දේශනා කළේ ප්‍රඥාව. ලෝව අභිභවනය කරන්න බැරි මහත් බලේ මාර බලේ, ක්ලේශ මාර බලේ. ඒ ක්ලේශ මාර බලේ පවා විදමනය කරන්න නසන්න පුළුවන් එකම බලය ප්‍රඥා බලය. ඒ කියන්නේ සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය. ඒ භාවනාමේ ඥානය තමයි මේ සමාධිගත සිතක් උපදවා ගැනීමට උපකාර වන ධර්ම හැටියට හඳුන්වන්නේ. එතකොට දැන් අපි සලකා බලමු මුලින් සඳහන් කළා සමාධිය කුමක්ද කියන එක කෙටියි. ඊළඟට කුසල් සිත කුමක්ද කියන එක කෙටියි. යෝනිසෝ මනසිකාර්යය කුමක්ද කියන එක කෙටියෙන් කියුණා. දැන් අපි සලකා බලමු අපේ මේ දුවන පනන සිත, අසංවර සිත, නොසංසුන් සිත, අසහනකාරී සිත සමාධි සිතක්, සමාධි සහගත කුසල් සිතක් බවට පමුණවා ගන්නට අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දුන් උපදේශය අනුව සිතා බලමු. දැන් මුලින් සඳහන් කළා
අර ඒක රාජ රජතුමා තමන්ට වද දෙන වෙලාවේ මෛත්‍රී භාවනාවෙන් යෝනිසෝ මනසිකාරයට බැසගත් හැටිනේ. ඔය වගේ සීලව මහා සීලව රජතුමාද තමාට වද දෙන වෙලාවේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වීම නිසා පුදුමාකාර ජයග්‍රහණයක් කළා. ඒ වගේම අපට තියෙනවා කසින භාවනා 10ක්, අසුභ භාවනා 10ක්, අනුස්සති භාවනා 10ක්, බ්‍රහ්ම විහාර භාවනා 4ක්, අරූප භාවනා 4ක්, ආහාරය පිළිබඳ ප්‍රතික්වල භාවනා 1ක්, ධාතු මනසිකාර භාවනා 1ක්. සමත භාවනා වශයෙන් අපට 40ක් තියෙනවානේ බුද්ධ ශාසනයේ මාතෘකා, මේ සිත සමාධි කරගන්න මාතෘකා. එයින් අපි එකක් ගැන බලමු. දැන් මේක පෙර ධර්ම දේශනාවකදී අපි දැක්වුවා ද්වක්ඛින්සාකාර කායගත සති භාවනා ගැන කෙටි දේශනාවක්. කේසා කියන මේ කොටාසේ කවුරුත් සමාජයට ඇලුම් කරන එක. මේක සුවල ගන්නවලා බොහොම ලස්සනට පවත්වා ගන්නවානේ. නමුත් මේක වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සටහන් වශයෙන්, ආශ්‍රිත කුණප වශයෙන්, පිහිටිතන් වශයෙන් පිළිකුලයි. ඉතින් මේක පිළිකුල් වශයෙන් බලනකොට අපට පුළුවන්කම තියෙනවා කේසා කියන කොටාසේ අරමුණු කරගෙන ප්‍රථම ධ්‍යාන කියන කුසාසිත උපදවන්න පුළුවන්. ඒ වගේම ලෝම, නඛා, දන්තා, සචෝ ආදී කොටාස 32න්ම ප්‍රථම ධ්‍යාන එකක් බැගින් උපදවන්න පුළුවන්. අන්න යෝනිසෝ මනසිකාරයේ නිසා මේ දෙතිස් කුණපය මේක අතිශයින් පිළිකුල් වූ කුණපය නිමිති කරගෙන ධ්‍යාන උපදවන්න පුළුවන්. ධ්‍යාන කුසල උපදවා ගන්න පුළුවන්. අන්න යෝනිසෝ මනසිකාරයෙන් දෙතිස් කුණපය නිසා කුසාසිත සමාධිගත කුසාසිත පහළ කරගන්න හැටි. ඔය වගේම තියෙනවානේ උද්ධමාතක, විනීලක, විපුබ්බක, විච්ඡිද්දක, වික්ඛායිතක, වික්ඛිත්තක, කුලවක, අට්ටික. මේවා දස අසුබ. අද කාලයේ සුහම්බින් වල මේ මූර්ත දේහ ගොඩබිම දාන්නේ නැහනේ. ඈත අතීතයේ ගොඩබිම දාන සිරිතක් තිබුණා. එහෙම අවස්ථාවල මේ 10ම දකින්න පුළුවන්. නමුත් අපට පුළුවන්කම තියෙනවා සිතින් අරමුණු කරගන්න. දැන් අපි දැකලා තියෙනවානේ මූර්ත දේහ, මරණයටපත් වූ අයගේ දේහ දැකලා තියෙනවානේ ශරීර. ඒවා අපට හිතින් අරමුණු කරන්න පුළුවන් ඉදිමී තියෙන හැටි, නිල් වී තියෙන හැටි. ඒ වගේම ඕජා ගලන හැටි. ඒ වගේම බලු කපුටන් ආදී සතුන් කාදමන හැටි. කෑලි කෑලි කැඩි කැඩි යන හැටි. පෙති පෙති ගහලා තියෙන හැටි. අණුවන් වැగిරෙන හැටි, ලේ ගලන හැටි, ඇට සැකිලි බාටපත් වී තියෙන හැටි මේවා අපට හිතින් අරමුණු කරන්න පුළුවන්. එතකොට ඉදිමියගේ මූර්ත ශරීරයක් හිතින් අරමුණු කරගෙන ඉදිමියගේ මූර්ත ශරීරයේ යෝනිසෝ මනසිකාරයට ගැනීමෙන් ප්‍රථම ධ්‍යානයේ කියන සමාධිගත කුසල උපදවන්න පුළුවන්. ඔයග නිල් වියගේ මූර්ත ශරීරයක් අරමුණු කරගෙන ප්‍රථම ධ්‍යානමය කුසල සමාධිගත කුසල ස්ථිත පහළ කරගන්න පුළුවන්. මේම දස අසුභයෙන් එකක් පාසා ප්‍රථම ධ්‍යාන කියන කුසල්සිත උපදවා ගන්න අපට පුළුවන්කම තියෙනවා. ඒකට හේතු වුණේ යෝනිසෝ මනසිකාරය. ඊළඟට අපි සලකා බලමු අපට සම්මුඛ වෙන අප ආශ්‍රය කරන මේ පුජ්‍යලයන්. දැන් අප ආශ්‍රය කරනවා ජීවත් වෙන්න කොට අපේ දෙමව්පියන් දෙන්න. අපේ ගුරු උතුමන්, කල්යාණ මිත්‍රයන්, සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා අපි ආශ්‍රය කරනවා. එතකොට මේ ආශ්‍රය කරන පුජ්‍යලයන් නිසා අපට පුළුවන් සමාධිගත කුසල් සිතක් උපදවා ගන්න. අපි සලකා බලමු තමන්ගේ මව්තුමිය ජීවත් වෙනවා. තමන්ගේ පියතුමා ජීවත් වෙනවා නම් තමන් ඉස්සෙල්ලා යෝනිසෝ මනසිකාරින් මෙත් කරනවා. මම වෛර නොවෙමි. මම තරහ නොවෙමි. මම නිදුක් නිරෝගී වෙමි. මම සුවපත් වෙමි. එක වචනයක් අරගෙන බොහෝ වාරයක් ආවර්ජනා කරලා ඊට පස්සේ තමන්ගේ පියතුමා ඉස්සරහා බොහෝම සතුටු මොහොනින් ඉන්න හැටි හිතාගෙන මගේ පියාණන් වහන්සේ වෛර නොවේවා, තරහ නොවේවා, නිදුක් නිරෝගී වේවා, සුවපත් වේවා එක වචනයක් අරගෙන 100,000 වර ගණන් වාරයක ආවර්ජනා කරනවා. එතකොට මේ පියතුමාගේ රූපකය අපේ හිතට අරමුණු වෙනවා. ඒ අරමුණු වෙනවත් එක්කම අපේ සිත සමාධිගත වෙනවා. ඉස්සෙල්ල උපචාර සමාධිය එනවා. ඊට පස්සේ ප්‍රථම ධ්‍යාන සමාධි කුසාසිත පහළ වෙනවා. ඒක පංචවේද වසීතාවෙන් ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන, උත්ථාන, පච්චවේක්කන කියන වසීතා පහෙන් වසී කරගත්තන් පස්සේ දෙවෙනි ධ්‍යානටත් යන්න පුළුවන්. ඒක වාසය කරගෙන තුන්වෙනි ධ්‍යානටත් යන්න පුළුවන්.
මේම තමන්ගේ පියතුමා අරමුණු කරගෙන මෛත්‍රී සහගත යෝනිසෝ මනසිකාර්ය නිසා ධ්‍යාන සමාධිගත කුසාසිත 3ක් උපදවන්න පුළුවන්. ඔයාගේ ජීවත් වෙන මෑණියන්ට, ජීවත් වෙන ගුරු උතුමන්ට, තමන් උපකාර කළ කල්යාණ මිත්‍රයන්ට අරමුණු කරමින් අර වගේම මෛත්‍රී සහගත සමාධිගත කුසල් උපදවන්න පුළුවන්. ඔය වගේම කරුණාව. දැන් බොහෝ සෙයින් අපට දකින්න ලැබෙන බොහෝම දුප්පත් අසරණ දිලින්දන්නේ සිඟා කනවා, සමාට තුවාල හැදිලා යන් දෙන්න බැරුව අත්පා නැතුව බොහොම දුකසේ වැතිරගෙන ඉන්නවා. බොහෝ දෙනා අයෝනිසෝ මානසිකාර නිසා පිළිකුල් කරනවානේ. නෑ. ලෝතර බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්නේ එහෙම නෙමෙයි. ඒ දුකටපත් වූ පුජ්‍යලයා තුලින් අපේ සිත සමාධිගත කරගන්නට ඕනේ. එකක් තමයි මේ දුක මමත් අතීතයේ වින්දා. මම නිවන් නොදැක්කොත් අනාගතයේත් මට මේ දුකටපත් වෙන්න සිදු වෙනවා. මේක කාටත් සාධාරණ සත්‍යයක්. නමුත් මේ පුජ්‍යලයා මේ දුකින් අත මිදේවා කියලා තමන්ගේ හද සංකාණයෙන්ම ඔහුට කරුණාව ඇති කරනවා. යෝනිසෝ මනසිකාරයෙන් මේ තනත්තා දුකින් මිදේවා, දුකින් මිදේවා, දුකින් මිදේවා 10000 වාර සිතින් සිතනවා. අවංකවම සිතනවා. පිළිකුල් නොකොට සිතනවා. ඒ සිතන වෙලාවේ තමාගේ සිතේ ඉස්සෙල්ලා උපචාර සමාධිය ලැබෙනවා. ඊළඟට ප්‍රථම ධානය අර වගේම ලැබෙනවනේ මේ දුක්ඛිත පුද්ගලයා අරමුණු කරගෙන. ඒ වගේම ඒක වාසිය කරන ဒုတိ ය ධානයේ තෘතිය ධානයේ දක්වා සමාධිගත කුසාසිත පහළ කර ගන්නවා. මේ විදිහට කරුණාවට යොමු වෙච්ච දුක්ඛිත සත්‍යයන් අරමුණු කරගෙන තමන්ගේ සිත සමාධිගත කුසාසිතක් බාට පමුණවා ගන්න පුළුවන්. ඒකට හේතුවනේ යෝනිසෝ මනසිකාරය. ඕක දැකලා සෝකෝනා නම් වැරදි. ඕක දැකලා පිළිකුල් කරා නම් වැරදි. එවාගෙම ඕක දැකලා නිස්සද්ද හිතන ඒත් වැරදි. එනිසා ඒ අවස්ථාවේදී යෝනිසෝ මනසිකාරය පහළ කරගෙන එයින් චිත්ත සමාධියක් උපදවා ගන්න පුළුවන්. දැන් අපි පාරේ යනකොට, තනක ඇවිදිනකොට සමාත බල්ලෙක් මැරිලා ඉන්නවා. සමාත සතෙක් මැරිලා ඉන්නවා. සමහරු නාහේ වහගෙන අයින් වෙනකනේ කරන්නේ නැහැ. එතෙන්දී තමයි යෝනිසෝ මනසිකාරය ගන්නට ඕනේ. එතෙන්දී ආර මුලින් සඳහන් කළා වගේ අසුභ සංඥාව ගන්නට පුළුවන්. එහෙම නැත්නම් මරණ සතිය ගන්නට පුළුවන්. කෙනෙක් මැරී ඉන්නවා දැකලා සතෙක් හරි මිනිසෙක් හරි මරණ සංඥාව ගන්නවා. මරණානුස්සතිය ගන්නකොට එයින් සිතේ සමාධිය ඇති කරගන්න පුළුවන්. එතෙන්දී ලැබෙන්නේ උපචාර සමාධිය. ඒ වගේම අපට චෛත්‍ය රාජන් වහන්සේ නමක්, බෝධින් වහන්සේ නමක්, ප්‍රතිමා වහන්සේ නමක්, සරුවක්ඥ ධාතුන් වහන්සේ නමක්, පූජනීය ස්ථානයක තෙලදෙන කොඩියක් මේවා දකින්න ලැබෙනවා. ඉතින් දකින්න ලැබෙනකොට අහක බලා ගැනීම නෙමෙයි. දොහොත් නගා වැඳීම් පමණකිනුත් නෙමෙයි. යෝනිසෝ මනසිකාරය පහළ කරගන්නට ඕනේ. චෛත්‍ය රාජන් වහන්සේ වැනි පූජනීය වස්තුවක් දුටු කෙනෙහි ඉබේම හිත පහදිනවා බෞද්ධයාගේ. එතකොට එතින්දී අපි යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නට ඕනේ බුද්ධ ගුණ අරමුණු කිරීමෙන්. මේ චෛත්‍ය රාජන් වහන්සේ තුල සරුවක්ඥ ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා ඇති. ඒ සරුවක්ඥ ධාතුන් වහන්සේලා හිමි තථාගතයන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ ආදී මේ ගුණයන්ගෙන් සමන්වාගතයි කියලා එක එක ගුණයක් අරමුණු කරන චිත්ත ධාන බවට සමාධි බවට පමුණවා ගන්නවා. ඒ එක එක බුදු ගුණයක් අරමුණු කර ගන්නකොට ලැබෙන්නේ උපචාර සමාධියයි. බුදු ගුණ පරමාර්ථ ධර්මනේ, සම්මුති නෙමෙයි. ඒක නිසා එතෙන්දී ප්‍රථම ධාන ආදී ලැබෙන්නේ නැහැ. එතෙන්දී ලැබෙන්නේ උපචාර සමාධියයි. මේ විදිහට බුද්ධ ගුණ අරමුණු කරගන්න පුළුවන් චෛත්‍යය, බෝධිය, ප්‍රතිමා වහන්සේ ආදී පූජනීය වස්තුන් දැකීමෙන්. ඔය වගේම අපට නිතර ලක් වෙනා භික්ෂුන් වහන්සේ නමක්. ඒ භික්ෂුන් වහන්සේ දකිනකොට සමහරු කලකිරෙනවා. සමහරු දොහොත් නගා වඳිනවා. ඒ හැම වෙලාවකම යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා නම් තමාගේ හිත සමාධිමත් කරගන්න පුළුවන් උපචාර සමාධිය. ඒ කියන්නේ ඒ ස්වාමින් වහන්සේ දුටු පමණින් සංඝ ගුණ ආවර්ජනා කරනවා. මේ කතාවත් ඇඳ පෙරවාගෙන ඉන්න භික්ෂූන් වහන්සේ වගේ තමයි නික්ලේශී මහරහතන් වහන්සේ වැඩ සිටියේ. ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵලාභී උතුමන්ගේ පෙළටයි මේ ස්වාමින් වහන්සේ මේ එකතු වෙලා ඉන්නේ. ඒ ආර්ය මාර්ගඵලාභී උත්තමයන් වහන්සේලා සුපටිපන්න ගුණ සමන්වාගතයි, උජුපටිපන්න ගුණ සමන්වාගතයි ආදී වශයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ගැනීමේදී සංඝ ගුණ එකක් එකක් අරමුණු කරගෙන උපචාර සමාධි කුසල්සිත පහළ වෙනවා. මෙන්න යෝනිසෝ මනසිකාර නිසා එක භික්ෂූන් වහන්සේ නම දැකීමෙන් පවා කුසල්සිත සමාධිගත බවට පමුණවා ගන්න හැටි. සමහර විට ඒ ස්වාමින් වහන්සේ දුටු පමණින්
තමාගේ සිතේ මෛත්‍රී ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒ කියන්නේ මේ ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, වෛර නොවේවා, තරහ නොවේවා ආදී එක එක වචනයක් අරගෙන සිය දහස් ගණන් හිතේ වාර පුරුදු කරනවා. පුරුදු කරනට උන්වහන්සේ කෙරෙහි මෛත්‍රී සාගත චිත්ත සමාධි උපදවනවා. එතකොට මෛත්‍රී චිත්ත සමාධි උපදවන්න පුළුවන්, කරුණා චිත්ත සමාධි උපදවන්න පුළුවන්, මුදිතා චිත්ත සමාධි උපදවන්න පුළුවන්, උපේක්ඛා සාගත චිත්ත සමාධි උපදවන්නත් පුළුවන්. දැන් සමහර විට බොහෝම ධනවත්, බොහෝම රූමත්, බොහෝම සැපවත් කෙනෙක් දකිනවා. දකිනකොට බොහෝ දෙනා කරන් ඊර්ෂ්‍යාවනේ. ඒක වැරදි. ඒක අයෝනිසෝ මනසිකාරය. එතෙන්දී තමා යෝනිසෝ මනසිකාර උපදවා ගන්නට ඕනේ. සාදු සාදු සසර කළ පින් ඇති නිසා මේ සැප ලැබිලා තියෙනවා. මේ ලද සම්පතෙන් මෙතුමා නොපිරිහෙවා කියලා ඔහුගේ ලද සම්පත් නොපිරිහෙන්නට තමා හද තුලින්ම ආශිර්වාද පෙරට කොට මුදිතා කුරුදු කරනවා. එතකොට සිදු වෙන්නේ තමාගේ සිතේ ඒ පුජ්‍යලයා අරමුණු කරගෙන ප්‍රථම ධානයක්, ද්විතිය ධානයක්, තෘතිය ධානයක් උපදවන්න පුළුවන්. ධාන තුනක් උපදවන්න පුළුවන්. අන්න සම්පත් ඇති පුජ්‍යලයා අරමුණු කරගෙනත් සමාධීගත කුසාසිතක් පහළ කරගන්න පුළුවන් මේ කියන යෝනිසෝ මනසිකාරය නිසා. බලන්න මොන තරම් පුදුමද බුදුරජාන් වහන්සේ උපදේශය. දුකටපත් වූවන් දැකලා සිත සමාධි කරගන්නවා. සැපටපත් වූවන් දැකලා සිත සමාධි කරගන්නවා. ඒ අතර මධ්‍යස්ථ පුජ්‍යලයක් දැක්කාම අහක බලා ගන්න එකනේ බොහෝ දෙනා කරන්නේ. එහෙම නෙමෙයි. එයින් අපි වැඩක් ගන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරයේ පුරුදු එක්කෙනා එයින් ගන්න වැඩේ තමාගේ සිතේ උපේක්ඛාව ඇති කරගන්නවා. කම්මස්සකා මේ සෑම දෙනා සැප දුක් විඳින්නේ ස්වකීය කර්මානුරූපවයි කියලා කම්මස්සකා කියන වචනේ මුල් කොටගෙන කර්මයේ ස්වකීය කොට ඇති බව 10000 වර මෙනෙහි කිරීමේදී සමාධි වෙනවා. හැබැයි එතෙන්ද සමාධි වෙන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි සමාධියම නෙමෙයි. හතරවෙනි සමාධියමයි උපේක්ඛා එකග්ගතා. ඔය හතර ඒකාබද්ධයි. මෛත්‍රිය වැඩිවීමෙන් කරුණාව. මෛත්‍රිය කරුණාවයි වැඩිවීමෙන් මුදිතාව. මෛත්‍රිය කරුණාවයි මුදිතාව තුන වැඩිවීමෙන් තමයි උපේක්ඛා බ්‍රහ්ම විහරණය ලැබෙන්නේ. එතකොට මේ බ්‍රහ්ම විහරණ භාවනා. ඔය වගේම සීලවන්ත පුජ්‍යලයක් දකිනවා. සීලවන්ත ගිහි කෙනෙක් හරි පැවිදි කෙනෙක් හරි දැන් පැවිදි කෙනෙක් ගැන කියවුණානේ. ගිහි කෙනෙක් ගැන සලකා බලමු. ගිහි උපාසක උපාසිකාදී කෙනෙක් දැක්කහම යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරතොත් තමන්ට පුළුවන් සීලානුස්සති භාවනාවක් වඩන්න. මේ සීලවන්තයා වගේ මමත් සීල රකින්න කෙනෙක්. මමත් මේ වගේ සීලයක් පුරනවා. මගේ මේ සීලය පිරිසුදුවම රැක්කා කියලා තමන්ගේ සීලය ආවර්ජනා කරනකොට අන්න යෝනිසෝ මනසිකාරය සහ උපචාර සමාධිය ලැබෙනවා. ඔය වගේම යම්කිසි සද්ධාවන්තයෙක් දකිනවා. ඒ වගේම සද්ධා මේ විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය භාවනා වඩලා දෙව්ලොවට ගියපු ආර්ය දෙවි දේවතාවෝ ඉන්නවා. ඒ කෙනෙක් අරමුණු කරන හිතා මගේ සිතෙත් මේ වගේ සද්ධා ඉන්ද්‍රිය තියෙනවා. මගේ සිතෙත් වීරිය ඉන්ද්‍රිය තියෙනවා. මගේ සිතෙත් සමාධි ඉන්ද්‍රිය තියෙනවා. සති ඉන්ද්‍රිය තියෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනවා කියලා තමන්ගේ සිතේ ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ඇති බව නුවණින් අරමුණු කරගෙන උපචාර සමාධි වඩන්න පුළුවන්. ඔය විදිහට අනුස්සති භාවනා 10ක් තියෙනවානේ. එයින් අර කායානුපස්සනා කායගත සතිය ගැන කියවුණ, මරණ සතිය ගැන කියවුණ, ආනාපාන සතිය. දැන් අපි හුස්ම ගන්නවා හෙලනවා. උපන්දා පටන්ම නොනවත්වාම මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඒ කියන්නේ හිත නිසානේ අස්වාස ප්‍රස්වාස ඇති වෙන්නේ. ඉතින් මේක නොහිතනවා නම් කිසිසේත් තේරුමක් නැහැ. මේ ගැන හිතනවා නම් ආස්වාස ප්‍රස්වාස කියන මේ අරමුණ තුලින් අපට උපදවා ගන්න පුළුවන් සමාධිගත සිත් හතරක්. ධ්‍යාන හතරක් උපදවන්න පුළුවන්. තවත් ක්‍රියානන් ධ්‍යාන පහක් උපදවන්නත් පුළුවන්. ඒතකොට රූපාචර ධ්‍යාන සමාපatti සියල්ල මේ හුස්ම රැල්ල නිසා උපදවන්න පුළුවන්. ඒක යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ. දැන් අර හට යෝගීන්ගේ ප්‍රාණායාම ක්‍රම තියෙනවා. එතින්දි සමාධිය නෙමෙයි උපදින්නේ. එතන ව්‍යායාම වශයෙන් ශරීර සෞඛ්‍ය වැඩි දියුණු වෙනවා. බොහෝ වේලාවක් හුස්ම රඳවාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක නෙමෙයි මෙතන කියන්නේ. ආස්වාස ප්‍රස්වාස අරමුණ නාසිකා දොරටුව සමීපයේ ඇතුල් වෙන පිට වෙන හැටි මනා නුවණින් මනා සිහියෙන් බලා සිටීමේදී හරි කර්ම නිමිත්ත, උග්ඝා නිමිත්ත, පටිභාග නිමිත්ත කියන අවස්ථා තුන ලැබෙනවා. එයින් පටිභාග නිමිත්ත අරමුණේ ප්‍රථම ධ්‍යාන ආදී රූප ධ්‍යාන හතරම ලබා ගන්න පුළුවන්. එතකොට මේ නිකරුණේ ගලාගෙන යන හුස්ම රැල්ල යෝනිසෝ මනසිකාරයෙන් ගැනීම නිසා
සමාධියගත කුසල් සිත් 4ක් රූපාචර සමාපatti වශයෙන් උපදවන්න පුළුවන්. ඔය වගේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, එවැගේම නීල, පීත, ලෝහිත, ඕදාත, ආලෝක, ආකාශ කියන කසින භාවනා 10ක් තියෙනවා. මේ කසින භාවනා 10 අපේ ඇහත් ලක් වෙන දේවල්. අපට පොළොව පේනවා, ජලය පේනවා, ගින්දර පේනවා, උලඟත් අපට අරමුණු වෙනවා, නිල් පාට පේනවා, එවැගේම කහ පාට, සුදු පාට, රතු පාට අපට අරමුණු වෙනවා, ආලෝකයේ පේනවා, අහස පේනවා. මේ නිතර පේන දේවල්, ඒවා අමුත්‍යෙන් මවා ගන්න දේවල් නෙමෙයි. මේවා නිසා තමාට පුළුවන්කම තියෙනවා යෝනිසෝ මනසිකාර්යයේ වැඩිමින් රූපාවචර ධ්‍යාන 4ක් අරූපාවචර ධ්‍යාන 4ක් වෙන සමාධිගත කුසල් සිත් පහළ කරගන්න පුළුවන්. සැබවින්ම මේ කියන සමාධිගත කුසල් සිත් පහළ කර ගැනීමට මේ තරම් පිළිවෙත් මාර්ගයක් බුද්ධ ශාසනයේ තියෙනවා. ඉතින් දැන් බලන්න පඨවි කියන එක. දැන් තනකොළ නැති බිමක් අපි දකිනවා කියලා හිතමු. කමතක් වාගේ තැනක්, ලියද්දක් වාගේ තැනක්, කිස් පිට්ටන් මේ තනකොළ නැති පිට්ටනිය දකිනකොට අපට පුළුවන්කම තියෙනවා පඨවි සංඥාව උපදවන්න. පඨවි කියන සංඥාවෙන් හරි. නැත්නම් එක් වියක් 4 අඟුලක් විස්කම්භය ඇති, වට ප්‍රමාණය ඇති කසින මණ්ඩලයක් හදාගෙන පඨවි කියන මේ මානසිකාරයෙන් යෝනිසෝ මානසිකාරයේ කිරීමෙන් අපට පුළුවන්කම තියෙනවා පඨවි කසින ධ්‍යාන 4ක් උපදවන්න. ඔය වගේම ජලයේ බේසෙමකට අරගෙන ඒ ආපෝ කියන වචනේ සිහිපත් කරමින් භාවනා වඩා ආපෝ ධ්‍යාන 4 උපදවන්න පුළුවන්. ගිනිමැලයක් දැකලා තේජෝ ධ්‍යාන උපදවන්න පුළුවන්. එහෙම නැත්නම් සූර්ය මණ්ඩලයේ බහගෙන යන වෙලාවේ සූර්ය මණ්ඩලයේ තේජස ආරමුණු කරන ධ්‍යාන උපදවන්න පුළුවන් තේජෝ ධ්‍යාන. අහස පේනවා දැකලා ජනේල් සිදුරකින් අහස පේනවා දැකලා ආකාශ කසින වඩන්න පුළුවන්. මේ අපතේ යන නැත්නම් නිතර පවතින මේ ආරමුණු වලදී තමාට පුළුවන්කම තියෙනවා යෝනිසිකාරයේ වැඩිමින් අර රූප ධ්‍යාන 4 උපදවන්න. රූප ධ්‍යාන 4 උපදවාගෙන ඒ නොනවති ඒ කසින සමාපත්තියට අයිති කසින නිමිත්ත කසින ප්‍රතිභාග නිමිත්ත උගුලවා අරූප සමාපatti උපදවන්න පුළුවන්. ඒ නිසා දැන් අපි සලකා බලමු යෝනිසෝ මනසිකාරයේ තරම් තමාගේ සිත සමාධියගත කුසල් සිතක් බාට පමුණවා ගන්න වෙනත් එකක් නැහැ කියන එක හොඳින් පැහැදිලි වෙනවා. යෝනිසෝ මනසිකාරයේ කිව්වේ නුවණට හුරුව කල්පනා කිරීම. හැම දෙයක්ම නුවණට හුරුව කල්පනා කළොත් එයින් ලොකු වැඩක් ගන්නට පුළුවන්. දක්ෂ ලී වඩුවා තමාට ලැබෙන හැම ලී කැබැල්ලකින්ම හොඳ යම් යහපත් දෙයක් නිර්මාණය කරනවා. ඒ වගේම දක්ෂ බෙලෙක් වඩුවා තමාට ලැබෙන හැම බෙලෙක් කෑල්ලකින්ම වටිනා දෙයක් නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙනවා. මේ වාගේ දක්ෂ ලේඛකයා තමාට ලැබෙන හැම අරමුණකින්ම ලස්සන ලේඛමේ රචනාවක් ලේඛනගත කරන්න පුළුවන්. ඒ වගේම දක්ෂ චිත්‍ර ශිල්පියා තමාට ලැබෙන හැම කර්දාසි කෑල්ලකින් එහෙම නැත්නම් දෙයකින් ලස්සන නිර්මාණයක් චිත්‍ර කර්ම වශයෙන් නිමවන්නට පුළුවන්. මේ වාගේ යෝනිසෝ මනසිකාරයේ පුරුදු කරගත් ඥානවන්තයන්ට ලැබෙන සෑම අරමුණකදීම චිත්ත සමාධි උපදවා ගන්න පුළුවන්. ඉතින් මේවා අද කාලේ කරන්න බෑ කියලා කවදාකවත් හිතන්න වටින්නේ නැහැ. අද කාලෙත් පුළුවනි හැම කාලෙත් පුළුවනි මෙතෙන් අවශ්‍ය වන්නේ නුවණට හුරුව කල්පනා කිරීමේ යෝනිසෝ මනසිකාරයයි. මෙන්න මේක නිසා අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අති දීර්ඝ කාලයක් මේ යෝනිසෝ මනසිකාරයේ පුරුදු කළා. ඒ කියන්නේ විශේෂාංක කල්පලක්ෂයක් යෝනිසෝ මනසිකාරයේ පුරුදු කළා. ඒ යෝනිසෝ මනසිකාරයේ පුරුදු කිරීම නිසා උන්වහන්සේට පුළුවන් වුණා පාරමී 10, පාරමී 20, පාරමී 30 වශයෙන් පුරන්න. මහා පරිත්‍යාග 5 පුරුදු කරන්න පුළුවන් වුණා. ත්‍රිවිධ අර්ථචාරියා පුරුදු කරන්න පුළුවන් වුණා. සීලම බුද්ධ කාරක ධර්මයන් මුදුන් පමුණවන්නට මහා බෝසතාණන් වහන්සේට හැකි වුණේ යෝනිසෝ මනසිකාරය නිසායි නුවණට හුරුව කල්පනා කිරීම නිසායි. ලෝතුරා බුදු වීම සඳහා උපන්න ආත්ම භාවයේදී වාස 28 දී ජරා ව්‍යාධි මෘත කියන අරමුණු තුනක් මාස 3ට දැක්කා. 4 වෙනි අවස්ථාවේදී ශ්‍රමණ රූපයක් දැක්කා. මේ දැකීමෙන් උන්වහන්සේ අවුරුද්දක් පුරාම සිද්ධ කළා තියෙන්නේ තමාගේ සිත යෝනිසෝ මනසිකාරයෙන් කල්පනාවට යොමු කිරීමයි. ඒ කියන්නේ වයස්ගත කෙනෙක් දැකලා 3 මාසයක් මේක නුවණින් කල්පනා කළා.
රෝගියෙක් දැකලා 3 මාසයක් නුවණින් කල්පනා කළා. මෘත ශරීරයක් දැකලා 3 මාසයක් නුවණින් කල්පනා කළා. ඊළඟ 3 මාසය ඇතුළත තමයි අර සාන්ත පැවිදි රූපයක් දැකලා ඒකත් යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම නිසා අබිනිෂ්ක්‍රමණය කරන්න හිත නැමුනේ. අන්තිමේදී අබිනිෂ්ක්‍රමණය කරලා මහා ප්‍රධාන වීරිය වැඩුවා. මැදුම් පිළිවෙත සොයාගත්තා. යෝනිසෝ මනසිකාරයෙන් යුතුවම කෑම ඉරියව්වක් පවත්වලා බෝමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර්ග පරාජය කොට දසදහසක් ලෝක ධාතු කම්පා වෙද්දී දසදහසක් ලෝක ධාතුල ප්‍රාත්‍යාරේ සහස්‍රයන් සිද්ධ වෙද්දී දසදහසක් ලෝක ධාතුයි ඒකාලෝකව බැබලෙද්දී සවාසන සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් දසබල ඥාන චතුරු වෛසාරද්‍යක් ඥාන චතුරු ප්‍රතිසම්බිදා ඥාන චුද්දස ඥාන සෝලස ඥාන අෂ්ටාරස ආවේනික බුද්ධ ගුණ තෙසත්ත ඥාන සත්‍යත්ත ඥාන සත් අසාධාරණ ඥානාදී වූ අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවක්ඥතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා අභිසම්බෝධිතපත් වේ වදාලා. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම අභිනිහාර උපෝසත දවස වෙසක් පොහෝ දවස. එවාගෙම ලෝතුරා බුදු වීම සඳහා උත්පත්ති මංගල්‍යයටපත් වූ දිනය මේ උතුම් වෙසක් පුන් පොහෝ දවසේ. එවාගේ මාර පරාජයකට ලෝතුරා බුදු පදවියටපත් වූ දවස වෙසක් පුන් පොහෝ දවසේ. නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසල ධම්මා uppajjanti uppannāvā කුසල ධම්මා අභිවද්දන්ති යතේදම් භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ භික්ඛවේ මනසිකාරෝතෝ අනුප්පන්නා චේව කුසල ධම්මා uppajjanti uppannā ච කුසල ධම්මා අභිවද්දන්ති කියන මේ මාතෘකාව අනුසාරයෙන් මිත්‍යක් වේලා පැති දේශනාව තුළින් අපි නැවත වරක් අපේ නුවණ අවදි කරගෙන බලමු. ඒ කියන්නේ අපේ ජීවිතයේ සම්මුඛ වන අරමුණවලදී අපි කොච්චර දුරට යෝනිසෝ මනසිකාරයෙන් සැනසීලා තියනවාද කියන එකයි අපට තෝරා ගන්නට අවශ්‍ය වෙන්නේ. සමහර පින්නතුන් ඉන්නවා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට බොහෝම තරහ යනවා ඉස්සර. ඒ තරහ යන ක්‍රම මම අසවල් භාවනා වැඩිමින් මගේ සිත බොහෝම සංසිඳුණා. දැන් මට තරහ යන්නේ නැහැ. දැන් මට තරහ යන අරමුණක් ආම ඇති වෙන හිතේ සොම්නසයි. ඒ මොකද මගේ සිත ඒ සම්බන්ධව ගැටෙන්නේ. අර දීඝබාන කබේ ස්වාමින් වහන්සේ තුම් යම් රාත්‍රියේ ආර්ය වංශ දේශනා පවත්වා උදේ පාන්දර වඩිද්දී තවත් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් බැන ගියා. ඒ කියන්නේ අඩයොදුනක් මාන. ඉතින් අන්තිමේ දෙන්න දෙපැත්තට හැරෙන තැනදී මේ දේශකයන් වහන්සේ අර බණිමින් ගිය ස්වාමීන් වහන්සේට වැඳා. වැඳලා කිව්වා ස්වාමීනි මම මේ පැත්තට වඩිනවා කියලා. උන්වහන්සේගේ ශිෂ්‍යයෝ විහාරස්ථානයේදී ඇහුවා ස්වාමීන් වහන්සේ මෙච්චර වෙලාවක් බැනපු හාමුදුරන්නේ වැඳේ කොහොමද? එවත්නි මට ඒව ඇහුනේ නෑනේ. ඒ මොකද? මගේ පියවරකින්වත් තොර නොවි මම කමතහණින් ආවා. අන්න යෝනිසෝ මනසිකාර නිසා හිතේ සමාධියෙන් කොච්චර ප්‍රයෝජනයක් ලැබුණාද? මේ වගේ තමයි අපිට කොච්චර අලාභයක්, කොච්චර අයසක්, කොච්චර නිന്ദාවක්, කොච්චර දුකක් පීඩාවක් ආවත් අපේ හිත සමාධි වුණාම පුදුමාකාර සහනශීලී ජීවිතයක් ගෙවන්නට පුළුවන්. සමහර පින්නතුන් ඉන්නවා හිති හැටියේ සියලුම තමන්ගේ ධන සම්භාර අහිමි වෙලා. හැබැයි භාවනා කරපු නිසා හිතේ යෝනිසෝ මනසිකාරය පුරුදු කරපු නිසා ඒ පින්වතාට තමන්ගේ ජීවිතය ගැන අර සිදුවෙච්ච විපත්ති එක සම්පත්තියක් හැටියට හිතන්නේ. අර විසායය කියලා සිටුවරේක් මහා දංගටක් පැවැත්තුවා. ඒ දංගට පවත්වන බව දැනගත් සක්දේව රජ එක දාසෙන් භාණ්ඩාගාර ඔක්කොම හිස් කෙරුවා. භාණ්ඩාගාරිකය ඇවිල්ලා සිටුවරයාට කිව්වා ස්වාමීනි අද දෙන්න කිසිවක් නැහැනේ. ඔක්කොම භාණ්ඩාගාරي හිස් වෙලානේ. මෙතම මිඳුලට බහැලා මොකද කෙලේ? 3 වාරයක් සාදුකාර දුන්නා. අන්න යෝනිසෝ මනසිකාරයේ නිසා තමාගේ සිත අලාභයේදී කම්පා නොවි සපවසිතක් බවට පත් වුණා. මේ වාගේ සුමංගල සිටුවරයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ගන්ධ කොටයක් හදලා පූජා කරානේ. ඕකට විරුද්ධකාරයෙක් ගිනි කිව්වා. බුදුරජාණන් වහන්සේ පින්ඩපාත වැඩි අතර ගිනි කිව්වා. සියලුම බින්දර දේවල් බින්දලා දාලා ගිනි කිව්වා. මේ කාරණ්‍තුනා සිටුවරයාට. සිටුවරයා දුහොත් නගාගෙන සාදුකාර දුන්නා. සමහරව මොකද මේ සිටුවරයාගේ මනස විකෘති වුණා. නෑ එහෙම එකක් නෙමෙයි.
මම පළමුවෙන් ගන්ධ කුටියක් කරවා පූජා කළ පිනෙන් සම්පූර්ණ වුණා. මට තාසරයක් ගන්ධ කුටියක් කරන්න අවස්ථාව ලැබුණා. මේ ගිනි කිව්ව තැනැත්තාට සැප වේවා කියලා හිත සමාධිමත් කරගත්තා. මෙන්න මේ වගේ තමයි. නමක් ගිනන වෙලාවේ 700ක් සෙනඟ නොයෙක් දෙවියන්ට යාඥා කර කෑමොර ගැහැවා. එකම එක බෞද්ධයෙක් තමා සමාදන් වූ පංචශීලයේ සිහි කරමින් සමාධිගත වුණා. අනිත් අය කිව්වා, "අයි මිනිස්සු මේ නැව ගිලෙනවා. මොකද මේ වාඩි වෙලා කරන්නේ?" "ඔව්, නැව ගිලින එක හරි. නැව ගිලීම වළක්වන්න කාටවත් බෑ. මම අපායට නොගිලෙන්න, මම සුගතියට යන්න මම හිත සමාධි කරගන්නවා. මම සමාදන් වූ පංචශීලය මං හිතින් ආවර්ජනා කරනවා." ඉතින් කිව්වා, "අනේ අපටත් දෙන්න එහෙම සැනසෙල්ලක් තියෙනවා නම්." ඉතින් තිසරණේ පංචශීලයේ සමාදන් කෙරෙව්වා. 700ක් දෙනා සමාධිගත වූවක් මෙන් නිහඬ වුණා. සියල්ලෝම මොහොතවත් වී තවතිසා භවනේ දෙව් පිරිසක් කියලා උපන්නා. මේ වාගේ බියකරු අවස්ථාවලදී, බිහිසුණු අවස්ථාවලදී පවා යෝනිසෝ මනසිකාරය නිසා තමාගේ සිතට සැනසෙල්ලක් උදාපත් කරගන්න මේ යෝනිසෝ මනසිකාරය තුලින් පුළුවනි. මේ වගේම භයානක සතුන් මුණ ගැහිච්ච වෙලාවේ, නපුරු අමනුෂ්‍යයන් මුණ ගැහිච්ච වෙලාවේ කිසියම් බියක් ඇති ගැනීමක් නැතුව සමාධියගත සිතින් එහි අවස්ථාවේ නොසැලී ඉන්න පුළුවන්කම තියෙන්නේ යෝනිසෝ මනසිකාරයේ පුරුදු කර ගැනීම නිසායි. නිසා මේ යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් බනිනවට බනින්නේ, ගහනවට ගහන්නේ, පලිගන්න තැනැත්තාගෙන් පලිගන්නේ නැහැ. ඒ වගේම අලාභයක් වුණ තැන කම්පා වෙන්නේ නැහැ. ලාභයක් වුණ තැන උදම් වන්නේත් නැහැ. යසසක් ඇති වෙච්ච තැන උදම් වෙන්නේත් නැහැ. නින්දාවක් ඇති වෙච්ච තැන කනගාටු වෙන්නේත් නැහැ. ඒ වගේම ප්‍රශංසාවක් ලැබිච්ච තැනදී උදම් වෙන්නේත් නැහැ. සැපයක් ලැබුණ කියලා උදම් වෙන්නේත් නැහැ. හැම තැනකදීම සංසුන් සිතක්, ඒ වගේම නොසැලෙන සිතක්, සමාධි සිතක්, දියුණු සිතක් හැටියට පවත්වා ගන්න පුළුවන් වෙන්නේ මේ කියන යෝනිසෝ මනසිකාරයේ පුරුදු කර ගැනීමෙන්. ඒ නිසා බෞද්ධයන් වශයෙන්, බෞද්ධ පමණක් නේ අබෞද්ධයන් වුණත් සෑම දෙනා විසින්ම නුවණට හුරුව කල්පනා කර ගැනීමෙන් තමාගේ එදිනෙදා ජීවිතය නොගැටෙන සුළු, ඒ වගේම නොතැලෙන සුළු, ඒ වගේම විපත්තියට භාජන නොවන සුළු, ඉක්මන්කාර නොවන සුළු බොහොම සැනසීමත් ජීවිතයක් ගත කර ගැනීමට යෝනිසෝ මනසිකාරයේ මහෝපකාරී වෙන බව සලකා සමාධිගත සිතක් උපදවා ගැනීමට මහෝපකාරී වෙන යෝනිසෝ මනසිකාරයේ දිනු කෙරෙත්වා අපි මෛත්‍රියෙන් ආශිර්වාද පූර්වාංගම අනුශාසනා කරනවා. සැබවින්ම සයිද භික්ෂූන් වහන්සේ ඒ අතරින් මුල් තැන ගන්නවා. උන්වහන්සේ මුළු ජීවිතේම කැප කරලා තියෙන යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ගත කරන්නටයි. තබන පියවර, බලන බැල්ම, කල් තියෙන වචනය, හැරෙන හැරීම, තබන පියවරක් පාසා භික්ෂූන් වහන්සේගේ පැවැත්ම යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වන්නට ඕනේ. එසේ වෙනම් උන්වහන්සේම ලෝකයේතම සම්භාවනීය ආදර්ශමත් කල්යාණ මිත්‍රයෙක් වෙනවා පමණක් නෙමෙයි, තමන් නිමි ලොව සනසන උත්තමයන් වහන්සේ නමක් බවට පත් වෙනවා. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ වාගේ. මේක නිසා අපට ලැබී ඇති මේ බුද්ධෝත්පාද කාලයේදී අපට ලැබී ඇති උතුම් සද්ධර්ම ආවාද තුලින් නියමාර්ථයක් ලා ගැනීම සඳහා මේ තරම් සෙන සම්පත්තියක් ලබාගත් උතුම් ජීවිතය තුලදී අපි යෝනිසෝ මනසිකාරයේ පුරුදු කරගෙන මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලෙසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදු මහරහතන් වහන්සේ සදාකාලිකව නිවිසනසේ පැමිණවදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමා මහ නිවන දක්වාම දියුණුවෙන් දියුණුවට යාමට අදිෂ්ඨාන තබා ගනිමු. දැන් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණී කිරීමෙන් අත්පත් කරගත් කුසල සම්භාරය අප සෑම දිනාට දෙලොව ජයගෙන පැතු බෝධියෙන් නිවන් සුව ලබන්ට හේතු වාසනා වේවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලේක පීඨ ධර්ම ශ්‍රවණී කිරීමෙන් සිදු කරගත් කුසල දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා.